සංඛ්‍යා රේඛාව හා කාට්සිය තලය කියන පාඩම ලස්සන පාඩමක් සහ ලේසි පාඩමක්. සංඛ්‍යා රේඛාව අපි පුංචි කාලේ ඉගෙනගෙන තියෙනව නේද? මම මෙතනට බිඳුව දාන්නම්. මේ පැත්ත ඍණ 1 ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ආදි වශයෙන් ඔන්න මම ඔයාලට දීලා තියෙනවා නිකන් තිරස් රේඛාවක්. ඒ රේඛාවේ ඔයාලා අඳින්න ඍණ පැත්තට 4කුයි ධන පැත්තට 4කුයි තියෙන සංඛ්‍යා රේඛාවක් අඳින්න. ඍණ පැත්තට 4ක් සහ ධන පැත්තට 4ක් තියෙන සංඛ්‍යා රේඛාව අඳින්න. හොඳයි. ඔන්න මම ඍණ 4 සිට ධන 4 දක්වා සංඛ්‍යා රේඛාවක් ඇඳා. එතකොට ළමයි සංඛ්‍යා රේඛාවක අනිවාර්යෙන් තියෙන්න ඕන ලක්ෂණ කීපයක් තියෙනවා. හරි. මට කියන්න සදෙව් පුතා එකක් කියන්න. ආන්න හරි. හරි. එකක් තමයි පුතේ අනිවාර්යෙන්ම සංඛ්‍යා රේඛාවක මෙන්න මේ සංඛ්‍යා අතර මේ පරතරය මෙන්න මේ ગેප් එක අනිවාර්යෙන් සමාන වෙන්න ඕන. ඒ තමයි පළවෙනි එක. සංඛ්‍යා රේඛාවක සංඛ්‍යා අතර පරතරය සමාන විය යුතුයි. ඒක. දෙවෙනි එක තමයි අනිවාර්යයෙන්ම දකුණත් පස මෙන්න මේ පැත්තේ ඊතලයක් ඊ හිසක් දාන්න ඕන. දකුණට ඊ හිසක් දාන්න ඕන. එදිනම හරි ඔය තමයි දෙක. තුන්වෙනි එක තමයි වමේ ඉඳලා දකුණට ආරෝහණ පිළිවෙලට ලියන්න ඕනේ. කුඩා එකේ ඉඳන් ලොකු එකට. වමේ සිට දකුණට. හරි. ඒකෙන් අපිට වැඩක් නැහැ. එහෙනම් අපි යනවා ඊළඟට සංඛ්‍යා රේඛාවක් මත සදිශ සංඛ්‍යා නිරූපණය කිරීම. සදිශ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා මම දැන් කියන්නේ ඒවා උගන්වලා ඉවරයි. right? ඔන්න මම සංඛ්‍යා ටික නිරූපණය කරන්න යනවා. සංඛ්‍යා රේඛාවක් මත ළමයි සංඛ්‍යාවක් නිරූපණය කරන්නේ මෙන්න මෙහෙමයි. ඍණ 2 හා ධන 3 කියලා තියෙනවා. ඍණ 2 මං යනවා මෙන්න ඍණ 2 ළඟට. ගිහිල්ලා එයාව අල්ල ගන්නවා. අල්ලගෙන එයාව පාට කරන්න ඕන. ඔන්න ඔහොම. හැබැයි ළමයි මෙහෙම කරන්න බෑ. මොකද්ද? දැන් ගොඩක් ළමයි කරන එකක් තමයි මෙන්න මෙහෙම පොඩක් ඉන්නකො අතර පෙන්නන්න. ඍණ 2 කොහොම අල්ල ගන්නවා. ඔන්න පාට කරා. හරියටම ඒක මතම පාට කරන්න ඕන ළමයි. ඒ කියන්නේ දැන් සමහර කම මේ උඩින් අඳිනවා. සමහර කම යටින් අඳිනවා. එහෙම බෑ. හරියටම සංඛ්‍යාව මත අඳින්න. ඔන්න මම සංඛ්‍යා රේඛාව මත ඍණ 2 නිරූපණය කළා. ධන 3. ඔන්න ධන 3 නිරූපණය කරන්න යන්නේ. ධන 3 මත මෙහෙම රවුමක් ඇඳලා වෘත්තයක් වගේ ඇඳ කුඩාවට ඇඳලා දැන් ඒක පාට කරන්න. ඔන්න ඔහොමයි සංඛ්‍යා රේඛාවක් මත සංඛ්‍යා නිරූපණය කරන්න. හොඳයි. රෝම ඉලක්කම් 1 කරන්න හැමෝම. රෝම ඉලක්කම් 1 කරන්න. දුලක්ෂණ හරියටම ඒක මත ලකුණු කරන්න ඕනේ. සංඛ්‍යාව මත හරියටම ලකුණු කරන්න. හරි සර්. හරි. හොඳයි. රෝම ඉලක්කම් දෙකක් කරමුද? ඍණ 1 හා 3.5 ලකුණු කරන්න. ඍණ 1 හා 3.5. ඔයාලට දශම ගණන් හරියටම ගන්න පුළුවන් ඒකේ. හරි. ඔන්න දැන් ඍණ 1 සහ ධන 3.5. මෙන්න ඍණ 1. ඍණ 1 අල්ලගත්තා. එයාව පාට කරා. ඔන්න පාට කරා. ඔන්න ඍණ 1 පාට කළා. දැන් 3.5 ඔයාලට හරියටම ගන්න පුළුවන් ළමයි 3.5 කියන්නේ මෙන්න මේ මැද්ද. මේ තියෙන දෙක අපි මේ කරලා තියෙන්නේ. පෙරලා ගන්න ටක් ගාලා. හරි. මෙන්න රෝම ඉලක්කම් 3 මම ඒක රෝම ඉලක්කම් 3 වෙනස් කරගන්න කිව්වා ඍණ 1 හා 1.4න් 3. ඍණ 1 ඍණ 1 කියලා හදාගන්න එක. මෙන්න ඍණ 1.
ඔන්න ඍණ 1. ඊට පස්සේ 1/4 පුතේ 1/4 ගන්න මෙහෙමයි. දැන් මෙන්න මෙයාව කෑලි 4කට බෙදන්න. ඔයාලගේ කියන පැහැදිලිව තියෙනවා ඒක මම හිතන්නේ. ඔන්න ඔහොම. බෙදපුවාම 1/4 කියන්නේ ළමයි 4කට බෙදපුවාම තුන්වෙනි කෑල්ල මෙන්න මෙතන. ඔන්න මෙතන ඍණ 1යි මෙතන 1/4 හොයාගන්න ටක් ගාලා තැන. 1/4 ඔයා හරියට මේක සමාන කෑලි 4කට වෙන් කරලා ගන්න. ඒක වෙන් කරගන්න පුළුවන්. ඉස්සරම 2කට වෙන් කරන්න. ඕකේ තියෙන ඉරි කෑලි ඔස්සේ ගන්න වෙනම ගන්න. ඉස්සරම 2කට වෙන් කරන්න. ඊට පස්සේ ඒ 2ට වෙන් කරගත්ත එක ආයෙත් 2ට වෙන් කරන්න. ඒතර කෑලි 4ක් එනවනේ. හරි. ඊළඟට රොමිලකම් 4 තියෙනවා. කවිෂ තව පොඩ්ඩෙන් කරන්ට් එකේ ආව නැත්නම් මට කියන්නකෝ මම බලා ගන්න. දී ඇති රේඛාව මත ධන 2 සහ ඍණ 1.4 ලකුණු කරන්න. ධන 2 මෙන්න ධන 2. හරි. ඊට පස්සේ සයුරි ඍණ 1.4 ඍණ 1.4 හරි මැද්දට ගත්තොත් 1.5 නේ. මං චුට්ටක් අඩු කරන්න. ඔන්න උතන. ඔන්න ලකුණු කරා. ඔන්න ඔහොමයි ළමයි සංඛ්‍යා රේඛාවක් මේ මත අපි ලක්ෂයන් ලකුණු කරන්න. ඔන්න ඔය විදියට. හරි. ඊළඟට අපි යනවා ලස්සන වැඩකට. ඔන්න මේක මනෝලි ආයේ සුපිරිම පාඩමක්. ඉතා හොඳින් අහගන්න ඕනේ නටනලා ඉඳලා බෑ මේ පාඩමේ. හරි පුතේ ඊළඟ එක බලමු. දැන් ළමයි මේ අපි ගන්න යන්නේ මෙහෙම. දැන් ඔයාලා සීසෝ පැදලා තියෙනවද පොඩි කාලේ? සීසෝ පැදලා තියෙනවද? හරි. පැදලා තියෙනවා. අම්මේ. හරි. දැන් ඔන්න අපි සීසෝ එක තියන්න යන්නේ දෙන්නෙක්ව. අපි ගමු පේන්න ඉන්න දෙන්නෙක් ගමුකෝ. එක පැත්තක තියෙනවා සෙලීනව. හරි. ඉන්න සෙලීනා දුව තියෙනවා එක පැත්තක. ඔන්න එයා පදිනවා. අනිත් පැත්තට දෙමු ටිකක් කෙට්ටු එක්කෙනෙක්ව දෙමුකෝ අපි. අපි තියමු මේ සයිරුව තියන්න බෑ හරියන්නේ නැහැ කඩම් වැටෙනවා. අපි තියනවා තියන්නේ අනුමිය තියමු. අනුමිය අම්මේ කෑම්පත්තියක් නැහැ. අනුමිය තියනවා අනිත් පැත්තේ. දැන් අනුමිය කියන එක්කෙනා ටිකක් ස්කන්ධය අඩු එක්කෙනා. හරි. දැන් ටික වෙලාවකින් මොකද වෙන්නේ මේ ළමයෝ? කවුද මේ තිසරු මොකද වෙන්නේ ටික වෙලාවකින්? දැන් මොකද වෙන්නේ? පන්සිලු මොකද වෙන්නේ? කෙට්ටු එක්කන උඩ යනවා. ඔව් එක්ක එයා උඩ ගිහලා ගුවන් ගත වෙනවා. නැත්තම් එල්ලිලා හිටිනවනේ. ඔය දෙකේ එකක් වෙනවා. අනිවාර්යයෙන්ම ඔය මොකක් හරි වෙනවා මේ තියෙන සිටුේෂන් තත්ත්වයේ උඩ. හරි. මෙන්න මෙහෙමයි ඊළඟට තත්ත්වය. පුතේ පාඩම නම් කරන්න බැරි වෙලමයි වහිනවා මෙහෙට හොඳටම. හරි බලමුකෝ චුට්ටක්. ඔන්න ඔහම වෙනවා. එක්ක අනේ අර අහිංසක ළමයා පියඹා යනවා මා ආකාශයේ කියලා උඩින් යයි. සිරීනාම සන්තෝෂෙන් ඉදී. එහෙම නැත්තම් අර ළමයා ඕම එල්ලිලා ඉදී. ඔය දෙකේ එකක් වෙනවා. ඒකට හේතුව තමා ළමයි අපි તો මෙහෙම සෙලීනාගේ ස්කන්ධය කිලෝ 50යි. හරි? අනේ අපි මෙහෙම ගමුකෝ. සෙලීනාගේ ස්කන්ධය x කියලා ගන්නවා. අනුමගේ ස්කන්ධය කිලෝ 30යි කියලා ගන්නවා. 30 කිලෝග්‍රෑම්. පුතා මෙහෙම වෙන්න හේතුව මෙන්න මෙයාගේ ස්කන්ධය වැඩි අර ළමයට වඩා. x ගේ ස්කන්ධය මේ සෙලීනාගේ ස්කන්ධය අනුමගේ ස්කන්ධයට වඩා වැඩි. ඒකයි මෙහෙම උනේ. ඒ කියන්නේ මම ලියනවා ඕක x කියන ස්කන්ධය විශාලයි 30ට වඩා. හරි. එහෙනම් ඔයාලට පේනවා මෙතන x විශාලයි 30ට වඩා. මේ වලට මෙන්න මේ ලකුණට අපි කියනවා අසමානතා ලකුණ කියලා.
අසමානතා ලකුණ. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මේ සීසෝ පදින්න කියලා මේ ළමයිට වෙච්ච වැඩේ. ඒකේ තේරුම x විශාලයි 30ට වඩා. x වල ස්කන්ධය. හරි. එතකොට මෙන්න මේ ලකුණ තමයි අපිට ඕනේ. මේකේ තේරුම විශාලයි කියන තේරුම. x විශාලයි 30ට වඩා. පැහැදිලිද? ඔව් හරි. සර්. හොඳයි. දටහගමු. දැන් ළමයි ඔන්න මම ලියනවා මේ සංකේතය භාවිතා කරලා යමක්. හරි. කවිෂ පුතා කියන්න. මම මේ ලියපු එකේ සිංහල තේරුම මොකද්ද? එක්ස්ට වඩා ධන දෙක විශාලයි. ෂි පොඩි බෝම්බයක් යන්නේ මට ගහගන්න. එක්ස්ට වඩා ධන දෙක කුඩයි. x ට වඩා නෙමෙයි බං x කෙන් පටන් ගන්න. x විශාලයි ධන දෙකට වඩා. x විශාලයි ධන දෙකට වඩා. එහෙම තමයි අපි මේක කියවන්නේ. හරි ඔන්න මම ලියනවා මේක කියවන විදිය. x විශාලයි දෙකට වඩා. x විශාලයි දෙකට වඩා. හොඳයි දැන් බලන්න ඔන්න. දැන් මට කියන්න x කියන එක්කෙනා දෙකට වඩා විශාලයි නම් x ට අයිති වෙන අවයව මොනවද? x ට ගන්න පුළුවන් අගයක් මොනවද? මට ඒක කියන්නකො පන්සිලු පුතා. මොනවද x ට ගන්න පුළුවන් අගයන් ටික? දෙකට වඩා වැඩි x වල x කියන එක්කෙනා ධන 3 ගන්න පුළුවන්. ධන 4 ධන 3 දැන් බලන්න. ඔව් මේ බලන්නකො. දැන් අපි සංඛ්‍යා රේඛාවෙන්ම බලමුකෝ. හරි මේ සංඛ්‍යා රේඛාවෙන් ගන්න දැන් දෙකට වඩා වැඩිනේ මෙන්න x 2යි. x කියන්නේ 2යි නම් මෙතන මේ එහෙනම් දෙකට වඩා වැඩි 3 4 ආදී වශයෙන් අපිට ගන්න වෙනවනේ. 3 4 ආදී වශයෙන් ගන්න වෙනවා. හරි? පොඩ්ඩක් කියන්න ළමයි මොකක් කර වුණා. හරියි. හොඳයි. එහෙනම් දැන් ළමයි මෙන්න මෙයාට අයිති මේ x ට අයිති අවයව තමයි 3 අයිති මම මෙව ලියන්නම් 3 4 5 6 ආදී වශයෙන් මේ ඕනම එකක් අයිති වෙනවා x ට. මේ ඕනම අවයවයක් x ට අයිති වෙනවා. හරි? හැබැයි ළමයි මේක අසාධාරණයක් තියෙනවා. මොකක්ද දන්නවද? මට කියන්නකෝ 2.1 අපි සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මෙන්න මෙහෙම බලන්න. මම දල වශයෙන් අඳින්නම්. කොහොම හිතන්නකෝ මෙන්න ඍණ 1 බිංදුව 1 2 3 4. හරි. දැන් පැටවුනේ අපි 2 කියන සංඛ්‍යාව ගන්නකො. 2 මෙහාට අයිති නෑ මොකද 2ට වඩා විශාලයිනේ. හැබැයි 2.1 2.3 ඔන්න මෙන්න මේ දශම සංඛ්‍යා ටික අයිති වෙන්නේ නැද්ද? අයිති වෙනවා. අයිති ඒ වුණාට වෙනවා. අපි යාලව අමතක කරානේ. අපි පටන් ගත්තේ 3ෙන්. එහෙනම් මෙතන පොඩි වැරද්දක් තියෙනවා. නේද? එහෙනම් ළමයි මේ අසමානතාවයට ගන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා ටික ඔන්න මම ලකුණු කරනවා. බලාගෙන ඉන්න. පූර්ණ සංඛ්‍යා කියන වචනේ. හරි මම උද සංඛ්‍යා රේඛා දෙකක් දීලා තියෙනවා ඔයාලට පොඩ්ඩක් බලන් ඉන්න. පළවෙනි සංඛ්‍යා රේඛාවේ මම ලකුණු කරනවා x ට ගත හැකි පූර්ණ සංඛ්‍යා තමයි 3 4 ආදී වශයෙන් පූර්ණ සංඛ්‍යා. ඊට පස්සේ ඔන්න බලන්න මේ අසමානතාවයේ මෙයාට අයිති ඔක්කොම සංඛ්‍යා ටික මම නිරූපණය කරනවා ක්‍රමයකට. කොහොමද? 2 අයිති වෙන්නේ 2 අල්ල ගන්නවා. හැබැයි මම 2 පාට කරන්නේ නැහැ සයිරි. 2 පාට කරන්නේ නැති නිසා එයා අයිති වෙන්නෙත් නැහැ. ඇයි අයිති වෙන්න නම් මෙහෙම පාට කරන්න එපා මේ. ඔන්න මම 2 වටේට රවුමක් දාලා මම නියම වැඩක් කරනවා. මොකද්ද කරන්නේ? පන්සිලු 2.1 ඔන්න බලන්න. මම ඩොට් තියාගෙන යන්න යන්න. හරි? 2.1 2.2 2.3 2.4 2.5 2.6 ඔය දැන් පුතේ ඒ කියන්නේ මෙන්න මේ ඔක්කොම තියෙන දශම සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා ඔක්කොම අයිති වෙනව නේද? අයිති වෙනව නේද? හැබැයි ළමයි ඔయిత වඩා ලේසිනේ මෙහෙම කරුවා නම්. මොකක්ද දන්නවද? ඔය ඩොට් තියෙන වෙලාවේ
ඔව් ඔය ඩොට් ටික ඔක්කොම එකතු කරලා කෙලින් ඉරක් ගමු. ඔන්න බලන්න. වැඩ ඉවරයිනේ. දෙකට වඩා වැඩි ඔක්කොම සංඛ්‍යා ටික එතකොට මේ අසමානතාවයට අයිති වෙනවා. හැබැයි දෙක අයිති වෙන්නේ නැහැ. ඒකයි දෙක පාට කරලා නැත්තේ මං. රයිට්. වල පුංචි කාලේ ඉගෙනගෙන තියෙනවා දිල්මාෂා මෙන්න මෙයාගේ තේරුම. මේකේ තේරුම මේ පැත්තේ ඉන්න එක්කෙනා විශාලයි. එහෙනම් x විශාලයි දෙකට වඩා. හරි? අපි මේක කියවන්නේ x විශාලයි දෙකට වඩා. කොහොම තමයි අපි මේක කියවන්නේ. හරි? ඊට පස්සේ x විශාලයි දෙකට වඩා. දැන් ළමයි මේකට අයිති වන ඉලක්කම් ටික මට කියන්නකො දිල්මාෂා. මේ x ට අයිති වන ඉලක්කම් ටික. දෙකට වඩා වැඩි ඒවා ටික කියන්නකො. 2.1 නෑ පූර්ණ සංඛ්‍යා ටික කියන්න පුතේ. 3 4 5 6 7 8 9 3 4 5 6 ආදී වශයෙන් 33ක් අපි තියලා ඉවර කරනවා. තව ඉස්සරහට තියෙනවා කියන්න. ඒතර ඔයාලට පේනවා එහෙනම් මෙන්න මෙයාට අයිති පූර්ණ සංඛ්‍යා ටික තමයි අපි ඔය ලිව්වේ. දැන් ළමයි මං ඔන්න ඔය අසමානතාවය මෙන්න මේකට අපි කියන අසමානතාවයක් කියලා. ඒ කියන්නේ සමාන නැහැනේ ඕක. එකක් විශාලයි එකක් කුඩයි. ඒතර මෙන්න මේ අසමානතාවය මට පුළුවන් සංඛ්‍යා රේඛාවක මෙන්න මෙහෙම දක්වන්න. ඔන්න බලන්න. ඔන්න මම සංඛ්‍යා රේඛාවක් කියන්දා. ඔයාලගේ ටියුට් එකේ සංඛ්‍යා රේඛා දෙකක් දීලා ඇති. බලන්න දෙහිම සංඛ්‍යා රේඛා දෙකක් ඇති. හරි. එතකොට ඔන්න මම ඉස්සරවම ලකුණු කරනවා මේ x ට ගන්න පුළුවන් සියලුම අගයන්. සියලුම අගයන් තමයි දෙක අයිති නෑ. හැබැයි දෙකට වඩා වැඩි සියලුම දශම සංඛ්‍යා ඔක්කොම ටික අයිති වෙනවා. එහෙනම් දෙකට වඩා වැඩි සියලුම සංඛ්‍යා ටික මම මෙහෙම පාඩ කරනවා. ඔන්න ඔහොම. හරි. ඔන්න මම ඔය අසමානතාවයට අයිති වෙන සියලුම ඉලක්කම් මම පාඩ කළා. ඊට පස්සේ අයිති වෙන පූර්ණ සංඛ්‍යා ටික අපි ගත්තොත් මෙන්න මේ වගේ 2 අයිති නෑ 3 අයිති 4 අයිති 5 අයිති 6 අයිති. එතකොට සංඛ්‍යා රේඛා දෙකක් මම ලියලා තියෙනවා. එකක තියෙන ගන්න පුළුවන් ඔක්කොම පූර්ණ සංඛ්‍යා ටික. අනිත් එකේ තියෙන්නේ ගත හැකි සියලුම සංඛ්‍යා ටික. ඔය තමයි පළවන අසමානතාවය අපි ඉගෙන ගන්න. ප්‍රෝමිලක්කම් එකට අදාළ ওই ටික ඔක්කොම ලියා ගන්න. ප්‍රෝමිලක්කම් එකට අදාළව ස්තන් දෙකේ ලියන්න උඩ ටික. මේ දෙක ලියන්න ස්තන් දෙකේ. මේක ස්තන් දෙකේ ලියන්න. සංඛ්‍යා රේඛා දෙකේ ඔය විදිහට දක්ව ගන්න. පාට තියන අය පාට භාවිතා කරන්න. හරි. අපි යනවා රෝමිලක්කම් දෙකට. ඕකේ අසමානතාවය තමයි x විශාලයි දෙක ඒ වගේම x සමානයි දෙක. මේ දෙකම එකතු කරලා මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නම්. කොහොමද? x විශාලයි ඒ වගේම සමානයි දෙක. ඔතන සමානතාවයකුයි අසමානතාවයකුයි දෙකක් තියෙනවා. ඒ දෙකම එකතු කරලා තමයි අපි ඔක ලියන්නේ. එහෙනම් අපි ලියනවා අන්තිමට x විශාලයි සමානයි දෙක කියලා. හරි? එතකොට මේකේ ඉස්සරවම කියවන විදිය අපි බලමු. එකක් තමයි x විශාලයි දෙක හා ඒ වගේම සමානයි දෙක. ඔය තමයි පළවෙනි එක. හරි ඉස්සරෝම අපි ඕක කියවන්නේ එහෙමයි. ආයෙක ලියන්නකො ඉස්සරෝම x විශාලයි දෙක හා සමානයි දෙක. ඒක ලියන්නකො ඉස්සරෝම. හරි. හොඳට අහගන්න මේ අසමානතාවය ගැන. right. එහෙනම් ඕක කියවන්න x විශාලයි
ඒ වගේම x සමානයි 2. විශාලයි හා සමානයි 2. හරි. දැන් ඕකට අයිති වන අවයව කිව්වොත් මම ලියනවා x ට අයිති අවයව. දැන් 2 අයිතිද? ආශිනි 2 අයිතිද? අයිති අයිතිනේ. 2 අයිති 2 ලියන්න ඕනේ. මොකද 2 හා 2ට වැඩි කියන්නේ 2 අයිති. 2 3 4 5 තිත් වෙලා. ඊට පස්සේ 2 අල්ල ගන්න. 2 අල්ලගෙන ළමයි පාට කරන්න බෑ. පාට කෙරුවොත් එයා අයිති වෙනවා මෙහෙම. පාට කරන්න බෑ. දැන් අපි කලින් එකේ බලන්නකො මේ. කලින් එකේ පාට කළේ නෑ මේ. ඒ කියන්නේ 2 අයිති නැති නිසා පාට කළේ නැත්තේ. හැබැයි ළමයි දැන් 2 අයිති මේ. එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ 2 පාට කරන්න. ඔන්න 2 අයිති. ඊට පස්සේ 2 හා 2ට වඩා වැඩි පැත්ත පාට කරමු. ඔන්න වැඩි පැත්ත පාට කළා. ඔය තමයි 2ට අයත් ඔය අසමානතාවයට අයිති සියලුම සංඛ්‍යා ටික. අයිති පූර්ණ සංඛ්‍යා ටික ගත්තොත් මෙන්න මේ ටික පාට වෙන්න ඕනේ. 2 3 4 5 6. ඔය තමයි අයත් වන පූර්ණ සංඛ්‍යා. හරි. ඔය තමයි අයත් වන පූර්ණ සංඛ්‍යා. 2 සහ 2ට වැඩි කියද්දි. රෝම ඉලක්කම් 3 තනියම කරන්න බලන්න. රෝම ඉලක්කම් 3 තනියම කරන්න. හරි පුතේ. එහෙනම් ගත හැකි සංඛ්‍යා ටික මම ලියනවා. ඍණ 2ට වඩා විශාලයි කියද්දි මට කියන්නකෝ එෂානි මොනවද ඍණ 2ට වඩා විශාල සංඛ්‍යා? දැන් ඉතින් කියපන්කෝ සංඛ්‍යානේ. ඍණ 1 ධන 1 ධන 2 ඇයි බිඳුව? බිඳුව කෑවද? හරි. හොඳයි එහෙනම් පුතේ මේ ඍණ 2ට වඩා වැඩි කියද්දි ළමයි ඍණ 1 බිඳුව 1 2 වගේ සංඛ්‍යා අයිති වෙන්නේ. සමහරෙක් හිතයි ඊලීෂා ඍණ 2ට වඩා වැඩි කිව්වම ඍණ 3 ඍණ 4 ඍණ 5 කියලා නෑ. ඍණ පැත්තට යන්න යන්න අගේ අඩු වෙනවනේ. එහෙනම් ඊළඟට අපි සංඛ්‍යා රේඛාවට යන් ඍණ 2 අල්ල ගන්න. ඍණ 2 අල්ල ගන්න. අල්ලගෙන හරි. එහෙනම් ඍණ 2ට වඩා වැඩි පැත්ත මම පාඩ කරන්න ඕන. ඔන්න ඍණ 2ට වඩා වැඩි පැත්ත. හරි. ඊට පස්සේ සංඛ්‍යා ටික අපි ගත්තොත් මෙන්න ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 4 5 6. හරි. මේ කතන්දරේ පැහැදිලිද ළමයි? ළමයි? ඔව් සර්. ඔව්. හතරවෙනි එක බලන්න. ඒකෙ මෙහෙම එකක් මේ x කුඩායි 3ට වඩා x කුඩායි 3ට වඩා හරි බලන්න තනියම කරමු. නුවන්දි මේක තනියම කරමු බලන්න. x කුඩායි 3ට වඩා බලමු කොහොමද කරන්න කියලා. කියවන විදිය කියවන්නේ x කුඩායි 3ට වඩා x කුඩායි 3ට වඩා. දැන් x කියන පැත්ත තමයි පුතේ අපි පාට කරන්නේ x කියන පැත්ත. එතකොට x කුඩායි 3ට වඩා ධන 3ට වඩා. ඒතර හොඳට හිතලා පාට කරන්න. හරි සර්. හරි සර් ඉවරයි. ඕකේ ඉවරයි සර්. රයිට්. දැන් පුතේ බලමු එහෙනම්. 3ට වඩා කුඩා සංඛ්‍යා ටික අපි ලියමු.
3 අයිති නැහැ. 3ට වඩා කුඩයි කිව්වම 2 1 බිංදුව ඍණ 1. ඒකත් හරි. ඊට පස්සේ සංඛ්‍යා රේඛාව මත දක්වද්දී 3 අයිති නැහැ ළමයි. 3 අයිති නැත්තම් 3 අපි පාට කරන්න මෙන්න මේ රවුමක් දාලා තියෙනවා. අයිති නම් පාට කරන්න ඕන. එහෙනම් 3ට වඩා අඩු පැත්ත පාට කරමු. අන්න පාට කරමු. පූර්ණ සංඛ්‍යා ගත්තොත් 3 අයිති නැහැ. මෙන්න අයිති ටික. 2 1 බිංදුව ඍණ 1 ඍණ 2. ඔන්න රෝම ඉලක්කම් 4. right රෝම ඉලක්කම් 5 කරන්න ඊළඟට රවින්සා ඉවරද පුතේ ඔයා මේක? සර් හරි ඉවරයි. ඉවරයි. right එහෙනම් අපි ධන දෙක අල්ලගමු. ධන දෙක අල්ලගෙන ධන දෙක පාට කරන්නත් ඕන. මොකද ධන දෙක අයි තියෙන්නේ. සහ ඊට වඩා අඩු පැත්ත අපි පාට කරමු. ඔන්න. ධන දෙකට වඩා අඩු පැත්ත. ඒ වගේම මෙයාගේ ධන දෙක ධන 1 බිංදුව ඍණ 1 ඍණ 2 ආදි වශයෙන් පූර්ණ සංඛ්‍යා ටිකත් පාට කරන්න ඕන. හරි. රෝම ඉලක්කම් 6 පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. අපි යන රෝම ඉලක්කම් 6ට. උතන පුතේ හරියට බැලුවොත් අසමානතා දෙකක් තියෙනවා. මෙන්න එකක්. එකක් x විශාලයි ඍණ 4ට වඩා කියන එක. ඔය එකක්. අනික තියෙනවා x කුඩායි මේ බලන්න. x කුඩායි ධන 1ට වඩා. ඒ වගේම ඍණ 4ට වඩා x කියන එක නා වැඩි. ඔය අසමානතා දෙකක් එකට ලියපු අවස්ථාව. අසමානතා දෙකක් එකට ලියපු අවස්ථාව. හරි? හොඳයි. දැන් පුතේ මේක කියවන විදිය අවශ්‍ය නැහැ. මේක ඕනනම් කියන්න පුළුවන් x විශාලයි ඍණ 4 සහ x කුඩායි ධන 1 කියන එක අපිට කියන්න පුළුවන්. ඒක අවශ්‍ය නැහැ. මේකට ගන්න පුළුවන් අගයන් ටික අපි ලියුවොත් බලන්න. x ට ගත හැකි අගයන් ටික. ඍණ 4 ගන්න පුළුවන්ද අමාය? මෙයාව ගන්න පුළුවන්ද? එතනින් පටන් ගන්න. ඍණ 4 ගන්න පුළුවන්ද? බෑ සර්. බෑ. ඍණ 4 ගන්න බෑ. මොකද නිමා ඍණ 4 අයිති වෙන්නේ නැහැ උතනට. එහෙනම් ඊට වඩා වැඩි. ඍණ 4ට වඩා x විශාලයිනේ. එහෙනම් මොනවද? ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ගන්න පුළුවන්ද? බෑ. බෑ මේ. ඇයි ධන 1ට වඩා අඩුයිනේ x. එහෙනම් ධන 1 ගන්න බෑ. උතනින් ඉවරයි. එහෙනම් පුතා මේකෙදි තිත් පෙලක් දාන්නේ නැහැ අපි. කලින් වගේ තිත් පෙලක් දාන්නේ නැහැ. මොකද මේ තමයි අවයව. මේක නිශ්චිත අවයව ප්‍රමාණයක්. වෙනස් වෙන්නේ නැහැ. මේකට අයිති අවයව ඍණ 4ට වඩා වැඩි. හැබැයි ධන 1ට වඩා අඩු. ওই තමයි ඒ අයිති අවයව ටික. හරි? ඊට පස්සේ ඔක සංඛ්‍යා රේඛාවක දැක්කොත් හරි. ඔන්න ඍණ 4 අල්ල ගන්නවා. හැබැයි ඍණ 4 පාට කරන්න එපා. ඒ වගේම ධන 1 අල්ල ගන්න ධන 1 පාට කරන්නත් එපා. මෙන්න මේ දෙන්නම ඉස්සරහම සංඛ්‍යා රේඛාවේ ලකුණු කරගන්න. ඊට පස්සේ මේ දෙකම පාට කරන්න එපා. මොකද මේ දෙකම අයිති නැහැ. ඊට පස්සේ මේ දෙක අතර ප්‍රදේශයේ පාට කරන්න. ඔන්න. හරිද? පිළිමිලේ තේරුණාද වැඩේ? මොනවාද ගත හැකි පූර්ණ සංඛ්‍යා මාය? ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව. ඔව්. ඍණ 3 ඍණ 1 බිංදුව. මේ තියෙන්නේ. ඔන්න ගත හැකි පූර්ණ සංඛ්‍යා 4යි තියෙන්නේ. හරි. හොඳයි පුතේ මේක ලියා ගන්නකො රෝම ඉලක්කම් 6ට. බලන්න මේකේ ගන්න පුළුවන් සංඛ්‍යා ටික ලියලා ඊට පස්සේ සංඛ්‍යා රේඛාවක දක්වන්නකො. එහෙනම් ගත හැකි පූර්ණ සංඛ්‍යා ටික තමයි ඍණ 1ට වඩා වැඩි වෙන්න ඕන. බිංදුව 1 විතරයිනේ. මේ ධන 1 සහ ඊට වඩා අඩුයි. ධන 1 අයිති වෙනවා.
එහෙනම් ඍණේ කල්ල ගන්නවා පාඩ කරන්න බෑ. ධනේ කල්ල ගන්නවා පාඩ කරනවා. ඒ දෙක අතර ප්‍රදේශය පාඩ කරන්න. අච්චරයි. අයිති වෙන පූර්ව සංඛ්‍යාව තමයි 0යි 1යි. අයිති වෙන පූර්ව සංඛ්‍යාව 0යි 1යි. right. තව ගණන් දෙකක් තියෙනවා. අපි ඒ දෙක එච්චරයි ගියේ කතා කළේ. ඒ දෙක හදලා ඉවර කරමු. right. හදන්නකෝ අංක 10. අංක 10 වෙන් කරලා පුතේ දීලා තියෙන්නේ. ඔන්න එකක් ඍණ 3 කුඩායි x ට වඩා අනිත් එක ඔන්න ඔය දෙකම එකට ලියන්න පුළුවන් දිල්මිණි ඔය. ඕක තමයි අසමානතාවය. හදලා ඉවරයි සර්. හොඳයි පුතේ. හරි සර්. ඕකේ ඩොටි. ඉවරයි. ඉවරයි සර්. ඉවරයි. හරි එහෙනම් එක බලමු. දැන් පුතේ මේකෙත් ලේසි නේද? x වලට අයිති වෙනවා. ඍණ 3 අයිති නැහැ. ඍණ 2 ඍණ 1 බිංදුව 1. ඔන්න ඔය ටික තමයි අයිති වෙන්නේ. ඍණ 3ට වඩා වැඩි. හැබැයි ධන 1ට වඩා අඩුයි. ඊට පස්සේ ඍණ 3 අල්ලගන්න මෙයාගේ ඍණ 3 දක්වලා නැහැ නේ. මම ඍණ 3 පෙන් දාන්නම්. ඍණ 3 අල්ලගත්තා. පාඩ කරන්න ධන 1 අල්ලලා පාඩ කරනවා. සහ ඒ දෙක අතරමැදි කලාපේ පාඩ කරනවා. ඔන්න කතන්දරය. හොඳයි. ඒකේ පූර්ණ සංඛ්‍යා ටික ගත්තොත් ළමයි ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1. ඔන්න පූර්ණ සංඛ්‍යා. හොඳයි. තව එක ගානයි තියෙන්නේ. එකත් හදමු. රෝම ඉලක්කම් 11 තනියම හදන්න බලන්න. අසමානතා දෙකක් තියෙනවා. මෙන්න එකක් x විශාලයි හා සමානයි ඍණ 2. අනෙක තමයි මෙන්න මේක. හදලා ඉවරයි සර්. හොඳයි. ඔය දෙකම එකට ලිව්වා. right. ඉවරද ශානි දුව ඉවරද? දිල්මාෂා සහිද ඉවරද පුතේ? ඉවරයි සර්. right. හොඳයි බලමු. අයිති අවයව ටික මට කියන්නකෝ දැහැමි. ලොකු දැහැමි කියන්න. එක්ස්ට්‍රා අයිති අවයව ටික. ඍණ 2 ඍණ 1 හරි. බිංදුව ධන 1 ධන 2. හොඳ ළමයි. හරි. ඊට පස්සේ පුතේ මේ දෙකම අල්ල ගන්න ඕනේ. ඍණ දෙකත් අල්ල ගන්නවා පාඩ කරනවා. ඒ වගේම ධන දෙකත් අල්ලලා පාඩ කරනවා. මොකද මේ දෙන්නම අයිති. ඊට පස්සේ අතරමැදි ප්‍රදේශේ පාඩ කරනවා. ඕන. අවශ්‍ය ඉලක්කම් ටික කිව්වහම මෙන්න මේ සියල්ල පාඩ වෙන්න ඕන. ඔච්චරයි.